සුබ දවසක්. අද තාප භෞතිකය පාඩමේ 5 වෙනි කොටස. හරි. පොඩ්ඩක් පොඩි ඩිලේ එකක් තිබුණා. මොකද අපි ග්‍රෑන්ඩ් මාස්ටර් පේපර් එක තිබ්බා. ඒකේ පේපර් එක ලියන්න සහ පේපර් එක සාකච්ඡා කරන්න දවස් දෙකක් ගියපු හින්දා තාපේ පාඩම දවස් දෙකකින් පහ වුණා. හරි. ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට දිගටම කරගෙන යන්න. හරි. එවනම් තාපේ පාඩම මේ විදිහට දිගටම YouTube එක ඔස්සේ තමයි අපි කරන්නේ. එතකොට YouTube එක ඔස්සේ තමයි ඔයගොල්ලන්ට හැම දිගටම මේක බලන්න පුළුවන් වෙන්නේ. ටියුට් එක මම group එකට දානවා. හරි ඔයගොල්ලෝ දැනට ඉන්න group එකට මම අනිවාර්යෙන් ඒක දානවා. 20x2 තාපේ කියන Telegram group එකට ටියුට් එක අදාළ දවසට දානවා. ඒකේ print out එකක් අරගෙන මේ ක්ලාස් එකට සම්පූර්ණයෙන් නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඔයාලා මේක දැනටමත් දන්නවා. අලුතෙන් එන අයට ඒ group එකට join වෙන්න පුළුවන්. පල්ලෙහා description එකේ link එකක් තියෙනවා. ඒ link එකෙන් group එකට join වෙන්න පුළුවන්. හරි. ග්‍රෑන්ඩ් මාස්ටර් පේපර් එක තිබ්බා. අපේ දෙවනි පේපර් එක. ඒ පේපර් එකේ ලකුණු බොහොම ඛේදනීය තත්ත්වයක් ඇත්තටම තියෙනවා. ඒක ලකුණු මදි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ වැඩිම ලකුණක් තිබ්බේ යම්කිසි අඩු ප්‍රමාණයක්. ඊට වඩා ලකුණු ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. හරි ප්‍රශ්නයක් නැහැ. අමාරු පේපර් එකක් මම එක වෙලාවම කියන එක අමාරු පේපර් එකක්. ඊට වඩා ලකුණු ගන්න තිබ්බා. මම හිතනවා ඉස්සරහට හොඳ ලකුණු හැමෝටම ගන්න පුළුවන් වෙයි කියලා. පේපර් එක වැඩිම ලකුණු ගත්ත කෙනාට මම ටැග් ලැබෙන්න සලස්වනවා. ඒ වගේම ඉස්සරහට තියෙන පේපර් වලට විශේෂිත වූ ටැග්ගක් හැම පේපර් එකකටම වැඩිම ලකුණු ගන්න කෙනාට ලැබෙන්න නියමිතයි. හරි. එවනම් අද දවසේ පන්ති අපි පටන් ගමු. තාප භෞතිකය අංක 5. එවනම් ලියා ගන්න මාතෘකාව ද්‍රව ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණය. දැන් මෙච්චර කල් අපි කතා කරේ ඝන වස්තු වල සිදුවන එක්තරා විදිහක ප්‍රසාරණ තමයි මෙච්චර කල් කතා කරේ. දැන් එනවා ද්‍රව වලට. හරි. ද්‍රව. දැන් ද්‍රවයක් අනිවාර්යෙන් අඩංගු වන භාජනයක් තිබිය යුතුමයි. හරි භාජනයක නැතුව ද්‍රවයක් තියන්න අපිට බෑනේ. එහෙම නැත්නම් ඉතින් ගහක ගඟක ඇලක දොලක වගේ තමයි තියෙන්නේ. ඒත් ඉතින් ඒ ගඟේ හැඩය තමයි ඒකට ගන්න. ඉතින් එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් ද්‍රවයක් තියෙනවා නම් ජලය වේවා රසදිය වේවා මොනවා හරි වෙනත් මධ්‍යසාර වේවා මොනවා හරි ද්‍රවයක් තියෙන අනිවාර්යෙන් භාජනයක් තුල. එහෙනම් මේ භාජනය අතහැරලා අපිට මොන වෙලාවකවත් මේකේ ප්‍රසාරණය හදාරන්න බෑ. ඒක තමයි මේකේ තියෙන ඇත්තම ගැටලුව. හරි. දැන් හිතන්නකෝ ද්‍රවයක් තියෙනවා මේ ද්‍රවයේ උෂ්ණත්වය අපි වැඩි කරමු. හරි. එතකොට අපිට පේනවා මේකේ ප්‍රසාරණයක් වෙනවා. හැබැයි ඒක අඩංගු වන භාජනයත් අර උෂ්ණත්වය වැඩි වීම නිසා ප්‍රසාරණයකට ලක් වෙනවා. හරි. එතකොට භාජනයත් ප්‍රසාරණය වෙනවා ද්‍රවයත් ප්‍රසාරණය වෙනවා. මේ දෙකේම ප්‍රසාරණය එහෙනම් ඔය කියන ද්‍රවයේ ප්‍රසාරණයට බලපානවා. හරි. ඒක බලපාන්නේ කොහොමද කියලා අපි බලමු. ඒකයි මෙහෙම වෙනම මාතෘකාවක් ලියන්නේ අපි ද්‍රව ප්‍රසාරණය කියලා. කලින් කතා කරේ ඝන වස්තු වල ප්‍රසාරණය විතරයි. හරි. දැන් මේක විශේෂිත පාඩමක් වෙන්නේ ඔන්න ඔය ද්‍රවයක අඩංගු භාජනය කියන සාධකය මත තමයි මේක වෙනම පාඩමක් විදිහට අපි ඉගෙන ගන්න. ලියා ගන්න මෙන්න මෙහෙම. බොහෝ අවස්ථාවලදී ද්‍රව භාජන තුල අන්තර්ගතව පවතී. ද්‍රව භාජන තුල අන්තර්ගතව පවතී. භාජන තුල අන්තර්ගතව පවතී. එවැනි ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවයට අමතරව භාජනයේ උෂ්ණත්වයද ද්‍රවයට අමතරව
භාජනයේ උෂ්ණත්වයද වැඩි වේ. භාජනයේ උෂ්ණත්වයද වැඩි වේ. මේ හේතුව නිසා භාජනයද ද්‍රවය සමග ප්‍රසාරණය වේ. මේ හේතුව නිසා භාජනයද ද්‍රවය සමග ප්‍රසාරණය වේ. එහෙනම් භාජනයත් ප්‍රසාරණය වෙනවා. එහෙනම් අපි මේක බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි ගමු යම්කිසි උෂ්ණත්වයකදී මෙන්න මෙහෙම ද්‍රවයක් තියෙනවා. හරි. ඒක අඩංගු වෙලා තියෙන භාජනයක මෙන්න මේ විදිහට තියෙනවා. ඒ ද්‍රවය මේ විදිහට තියෙනවා. දැන් මේ භාජනයේ මේ ද්‍රවය අඩංගුයි. අපි කියමු මෙයාගේ උෂ්ණත්වය θ නෝට් කියලා. හරි. එතකොට අපිට පේනවා මේ භාජනයේ AB කියන මට්ටමක් දක්වා මේකේ ජලය පිරීලා තියෙනවා. ජලය හෝ මොකක් හරි ද්‍රවයක් පිරීලා තියෙනවා. දැන් මේකේ උෂ්ණත්වය අපි θ ප්‍රමාණයකින් වැඩි කරනවා. හරි. මේකේ උෂ්ණත්වය θ ප්‍රමාණයකින් වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? මේ භාජනය ප්‍රසාරණය වෙනවා. හරි. දැන් උෂ්ණත්වය තීර නෝට් ධන θ. දැන් මොකද වෙන්නේ? භාජනයත් ප්‍රසාරණය වෙනවා. තිබ්බ ප්‍රමාණය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් ඊට වඩා විශාල වෙලා තියෙන්නේ. දැන් ඒතර මොකද වෙන්නේ? දැන් ද්‍රවයත් අපිට පේනවා කලින් AB මට්ටමේ නෙවෙයි තියෙන්නේ. හරි. මේ තියෙන්නේ AB මට්ටම. AB මට්ටම. හැබැයි දැන් ද්‍රවය තියෙන්නේ ඊටත් එහා ගිහිල්ලා. හරි. දැන් ද්‍රවය තියෙන්නේ ඊටත් එහා ගිහිල්ලා. ඔන්න ඔය විදිහට. අපි ගමු ඒක CD කියලා. හරි. CD. කලින් තිබ්බේ AB මට්ටමේ. දැන් හැබැයි ඊටත් වඩා එහාට ගිහලා තියෙනවා. දැන් මේ AB මට්ටමේ උඩට ගියේ මේ භාජනයත් ප්‍රසාරණය වෙලා තියෙනවා. දැන් එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? අපිට පේනවා මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ටික වැඩි වෙලා කියලා. ප්‍රසාරණයෙන්ද අපිට ඇත්තටම පේන්නේ ඔන්න ඔය ටික වැඩිලා කියලා විතරයි. මොකද භාජනයේ AB කියලා අපි මාක් කරපු එක දැන් මෙතනනේ තියෙන්නේ. ඊට වඩා මෙච්චරයි වැඩි වෙලා තියෙන්නේ. හරි. අපිට පේන්නේ ප්‍රසාරණයක් විදියට ඔන්න ඔය ටික විතරයි. හැබැයි ඇත්තටම නම් මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම අපි ගත්තොත් එහෙනම් භාජනයේ ද්‍රවයේ තිබෙන්නේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙච්චරයි. ඒ කොටුව මම අදින්නම්කො මෙතන. ඔන්න ඔය ටික තමයි තිබ්බේ. දැන් කොච්චරක් වෙලා තියෙනවද? කොච්චරක් වෙලා තියෙනවද? මෙන්න මෙච්චරක් වෙලා තියෙනවා. දැන් එහෙනම් ඇත්තටම ද්‍රවය මෙන්න මේ මුළු ප්‍රමාණයම ප්‍රසාරණය වෙලා නේද? හැබැයි අපිට පේන්නේ මේ ටික විතරයි. ඇයි? AB මට්ටම අපි මාක් කරලා ඉවරයිනේ. AB මට්ටම මාක් කරලා ඉවරයි. ඒ හින්දා අපිට පේන්නේ මේ ටික විතරයි. හැබැයි ඇත්තටම නම් ද්‍රවය මෙන්න මේ ඔක්කොම ප්‍රසාරණය වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ ද්‍රවයක සත්‍ය ප්‍රසාරණයයි අපිට පේන එකේ වෙනසක් තියෙනවා. හරි. මේ ද්‍රවයක සත්‍ය ප්‍රසාරණයයි අපිට පේන එකේ වෙනසක් තියෙනවා. මෙන්න මේකට අපි විශේෂ නම් දෙකක් දෙනවා. හරි. මේක තමයි දෘශ්‍ය ප්‍රසාරණය. දෘශ්‍ය ප්‍රසාරණය අපිට පේන එක. මේ තියෙන්නේ ඔක දෘශ්‍ය ප්‍රසාරණය. හැබැයි මේකට කියනවා අපි සත්‍ය ප්‍රසාරණය. ඇත්තටම උත්තර ප්‍රසාරණය වෙලා තියෙනවා. සත්‍ය ප්‍රසාරණය. ඔකේ අඳගන්නකො. හරි අඳගත්තද? පහලින් ලියා ගන්න. ඉහත රූපයේ අණුව දෘශ්‍ය ලෙස අප නිරීක්ෂණය කරනු ලබන්නේ දෘශ්‍ය ලෙස අප නිරීක්ෂණය කරනු ලබන්නේ භාජනයට සාපේක්ෂව ද්‍රවය ප්‍රසාරණය වූ ප්‍රමාණයයි. ද්‍රවය
ප්‍රසාරණය වූ ප්‍රමාණයයි. ද්‍රවය ප්‍රසාරණය වූ ප්‍රමාණයයි. මෙය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය. මෙය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය. නැතහොත් සාපේක්ෂ ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මෙය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය. නැතහොත් සාපේක්ෂ ප්‍රසාරණය ලෙස හැඳින්වේ. සාපේක්ෂ ප්‍රසාරණය ලෙස හැඳින්වේ. ඊළඟ ඡේදය එනමුත් ද්‍රවය සත්‍ය වශයෙන්ම උෂ්ණත්ව වෙනසට අදාළව ප්‍රසාරණය වූ ප්‍රමාණය. උෂ්ණත්ව වෙනසට අදාළව ප්‍රසාරණය වූ ප්‍රමාණය සත්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. සත්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. සත්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ. වරහන් ඇතුලේ නිරපේක්ෂ ප්‍රසාරණය. වරහන් ඇතුලේ නිරපේක්ෂ ප්‍රසාරණය. හරි. එහෙනම් ඔන්න ඔය දෙක වෙනස අපිට පේනවා. ඇත්තටම අපි පේන්නේ මෙච්චරයි. හරි. වතුර වීදුරක් කරා ඒක රත් කරොත් එහෙනම් අපිට පේන්නේ පොඩ්ඩක් ඉහළ යමක් විතරයි. හැබැයි අපි දන්නේ නැහැ මේ භාජනයක් ප්‍රසාරණය වුණා කියන්නේ. හැබැයි ඇත්තටම භාජනයක් ප්‍රසාරණය වෙලා තියෙනවා. ද්‍රවය ඊට වඩා ප්‍රසාරණය වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා සත්‍ය ප්‍රසාරණය. හරි. අපිට පේන්නේ නැති කොටස දෘශ්‍ය ප්‍රසාරණයට වඩා වැඩි. අපිට පේන කොටසට වඩා පේන්නේ නැති කොටස වැඩි. දැන් ඔක හොඳට මතක තියාගන්න. හරි. ඔක මෙතන විතරක් නෙවෙයි. බොහෝ තැන් වලට අදාළයි. හරි. ඔබ දෝලන තරංග පාඩමේදී ඉගෙන ගන්නවා මොකද්ද? විද්‍යුත් චුම්බක තරංග කියලා කොටසක් ඉගෙන ගන්නවා නේද? විද්‍යුත් චුම්බක තරංග. දැන් මේ විද්‍යුත් චුම්බක තරංගවල බොහොම සුළු පරාසයක් විතරයි අපිට පේන්නේ. බොහොම සුළු පරාසයක්. හරි. ලැම්ඩා වලින් ගත්තොත් එහෙම තරංග ආයාමයෙන් ගත්තොත් එහෙම 400 700 වගේ පොඩි පරාසයක් තමයි අපිට පේන්නේ. එතනින් එහා තව කිරණ වර්ග කොච්චර තියෙනවද? තව කිරණ වර්ග ඕන තරම් ප්‍රමාණයක් තියෙනවා. හරි. අන්තරීක්ෂ කියයි, අදෝරක්ත කියයි, ඊට පස්සේ පාරජම්බුල කියයි, මයික්‍රෝවේව් කියයි, FM තරංග කියයි, AM තරංග කියයි. තව තියෙනවා ඕන තරම්. අපිට නොපෙනෙන පරාසයක් තියෙනවා. අපිට පේන්නේ බොහොම පොඩි පරාසයක්. දෘශ්‍ය පරාසය විතරයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න හෝ අපි මේ දකින ප්‍රමාණය ඊටාම සුළු බව. හරි. ඇත්තරම පොඩි තමයි. අපි නොදන්න දේවල් ඊට වඩා හුඟක් වැඩි. හරි. එහෙනම් සමහර දේවල් ගැන පුරවකතන දෙන්න යන්න එපා. Taman දන්න දේවල් වලින් විතරක්. හරි. බොහොම හොඳට ඒ තර්කයට අනුව තමයි මේ දේවල් කරන්න ඕනේ. සමහර අය ඉන්නවා සමහර අය ගැන කියන්නේ තමන් සියල්ල දන්නවා කියලා හිතන් ඉන්නවා. හරි. එතකොට එහෙම අය සියල්ල දක්ද කියන ප්‍රශ්නේ එනවා. හරි. දැන් මේකේ අපිට පේන ප්‍රමාණය නෙවෙයි මේ සිද්ධ වෙන්නේ. කොච්චරක් සිද්ධ වෙනවද මේ? වැඩි. අපිට නොපෙනෙන ප්‍රමාණය වැඩි. ඒක තමයි ඇත්ත හැබැයි. සත්‍ය ඒක. දෘශ්‍ය වෙන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. හරි. ඇහෙන් දැකලා කනෙන් අහලා විතරක් විශ්වාස කරන්න එපා කියලා කියනවනේ. ඒ වගේ කතාවක් මේක. හරි. හරි. ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න. දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය.
අපි ඒක අත දැක්කේම ලියලා තේරුම් කරගමු. හරි. ලියා ගන්න පහලින් ඒකක ද්‍රව පරිමාවක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී ඒකක ද්‍රව පරිමාවක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී සිදුවන දෘශ්‍ය පරිමා වෙනස එම ද්‍රවයේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. හරි. මොකද්ද කියන්නේ? යම් කිසි ද්‍රවයක ඒකක පරිමාවක් ගන්නවා. අපි කියමු මේකේ පරිමාව ඝන මීටර 1යි. ඒකේ උෂ්ණත්වය ඒකකින් නංවනවා. T ට සමානයි 1යි. එතකොට මෙන්න මේ සිදුවන පරිමා වැඩි වීම. මෙන්න මේ ABCD ද්‍රව කොටස. ඒ ටිකට කියනවා මොකද්ද? දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය කියලා. හරි. ඕකේ. ලිව්වනේද? අනුමාත්‍රිකා ලිව්වනේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය කියලා. ඒකේ අන්තිමේට වරහන් ඇතුළේ ලියා ගන්න. මෙතන ගැමා දෘශ්‍ය. හරි. අනුමාත්‍රිකාව ලියලා ඒකට එහා පැත්තෙන් වරහන් ඇතුලේ ගැමා දෘශ්‍ය කියලා දාන්න. හරි. ඔකට කියනවා දෘශ්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. මගේ මේ සයන් එහෙම වැඩිපුර කියවෙන්නේ නැහැ. ඒක මගේ කටේ අවුලක්. හරි. ඔයගොල්ලන්ට ඒක පොඩක් ඇහෙන්නේ වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒ කියන්නේ ඒක මේ මම කියන්නේ අර අවුලක් තියෙනවා මගේ මේ කතා කරන එක. ඒක ගණන් ගන්න එපා. හරි. සයන්නට සම්බන්ධ වචන මට කියවෙන අඩුයි. හරි. ඊළඟ අනුමාත්‍රිකාව. සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. දැන් නම් ඕක ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. පුළුවන් නේද? කවන්න ලියා ගන්නකො. කොහොමද ඔක ලියන්නේ? ලියන්න ඒකක ද්‍රව පරිමාවක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී ඒකක ද්‍රව පරිමාවක උෂ්ණත්වය ඒකකයකින් නැංවීමේදී සිදුවන සත්‍ය පරිමා වෙනස. එම ද්‍රවයේ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය. ලෙස අර්ථ දක්වනු ලැබේ. සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය ලෙස අර්ථ දක්වනු ලැබේ. මාතෘකාව ලියාගෙන හරි ඔයගොල්ලෝ ලියාගත්තනේ සත්‍ය පරිමා ප්‍රසාරණ සංගුණකය කියන. එතන එහා පැත්තෙන් දාගන්න ගැමා සත්‍ය. හරි. ඔන්න එහෙමනම් අපි ලිව්වා මොනවද?
ඒ අදාළ ප්‍රකාශන දෙක. හරි. ගැමා දෘශ්‍ය සහ ගැමා සත්‍ය. එහෙම නැත්නම් ගැමා සාපේක්ෂ සහ ගැමා නිරපේක්ෂ කියන අගයන් දෙක ලිව්වා. හරි. ඔය වචන දෙකෙන් ඕවා අඳුනනවා. හරි. මම ඒකයි කිව්වේ. මේකට දෘශ්‍ය ප්‍රසාරණය ඒ වගේම සාපේක්ෂ ප්‍රසාරණය. මේක සත්‍ය ප්‍රසාරණය ඒ වගේම නිරපේක්ෂ ප්‍රසාරණය. එතකොට මෙයා ගැමා දෘශ්‍ය, මෙයා ගැමා සත්‍ය. මේකම හඳුනනවා ගැමා සාපේක්ෂ, මෙයාම හඳුනනවා ගැමා නිරපේක්ෂ කියලා. හරි. එක සමාන වචන ඕක. හරි. පහලින් ලියාගන්න මෙන්න මේම. ද්‍රවයක ප්‍රසාරණය සම්බන්ධයෙන් ගණනයන් සිදු කිරීමට පහත ගණිතමය සම්බන්ධතා භාවිතා කරයි. පහත ගණිතමය සම්බන්ධතා භාවිතා කරයි. හරි. අපිට ලියන්න පුළුවන්. මම මේකෙදි පාවිච්චි කරන්නේ මේ සම්බන්ධතා ලියන්න මෙන්න මේ සමීකරණය. මතකද දන්නේ? v2 සමානයි v1 වරක් 1 ධන ගැමා θ. පරිමා ප්‍රසාරණය සඳහා අපි කලින් සතියේ භාවිතා කරපු සමීකරණය. දැන් මේක ඇතුලෙන් තමයි මේ ටික මම ලියන්නේ. දැන් මුලින් ලියන්නේ මම v2 දෘශ්‍ය සමානයි v1 වරක් 1 ධන ගැමා දෘශ්‍ය වරක් දෘශ්‍ය θ. හරි. දැන් මොකක්ද උනේ? v1 ඉතින් මේකම නෑ v1 තමයි. හරිද? වෙනස් වීම දෘශ්‍ය පරිමාණය v2 අපිට පේන්නේ කොච්චරද? ගැමා දෘශ්‍ය වරක් θ. ගැමා දෘශ්‍ය වරක් θ. මේක ඇතුලේම අපිට ලියන්න පුළුවන් පරිමා වෙනස. ඒ කියන්නේ ABCD මේ ද්‍රව කොටස සඳහා ඩෙල්ටා v දෘශ්‍ය සමානයි v1 වරක් ගැමා දෘශ්‍ය වරක් θ. හරි. ඔන්න සමීකරණ දෙක. ඊළඟට මොකක්ද තියෙන්නේ? සත්‍ය එක. හරි. සත්‍ය. එහෙනම් මම ලියන්න පුළුවන් v2 සත්‍ය සමානයි v1 වරක් 1 ධන ගැමා සත්‍ය θ. 1 ධන ගැමා සත්‍ය වරක් θ. ඔය විදිහටම ඩෙල්ටා v සත්‍ය කියන්නේ මේ පාට කරලා තියෙන කොටස. මේ ටික ලිව්ව හැකි v1 ගැමා සත්‍ය θ. කොහොමද මේ පල්ලෙහාක ලියන්නේ? අපි අර ලිව්වේ ඩෙල්ටා v සමානයි v1 ගැමා θ කියලා. හරි. ඩෙල්ටා v සමානයි v1 ගැමා θ කියලා. ඒක තමයි මේක ආදේශ කරන්නේ. එහෙනම් සමීකරණ දෙක ඔන්නම ලියන්න පුළුවන්. දෙක නෙමෙයි සමීකරණ 4. හැබැයි ඇත්තටම තියෙන්නේ අර කලින් අපි ගහපු සමීකරණ ටිකම තමයි. හරි. කලින් අපි ගණන් හදන්න පාවිච්චි කරපු සමීකරණ තමයි තියෙන්නේ. ඒකට දෘශ්‍ය සත්‍ය කියලා, හරි දෘශ්‍ය සත්‍ය කියලා වචන දෙකක් ඇවිල්ලා විතරයි. හරි. ලියා ගන්න. හරි. අපි එමුනම් ටියුට් එකේ ගානක් හදන්න බලමු. බලන්න ටියුට් එකේ 14 වෙනි ගාන. ටියුට් නම්බර් 2 ඒකේ 14 වෙනි ගාන. මොකක්ද තියෙන්නේ බලන්න. වීදුරු රසදිය උෂ්ණත්ව මානයක බල්බයේ පරිමාව 0.5 ඝන සෙන්ටිමීටර් වන අතර කඳෙහි අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය 4 ගුණ කිරීම 10 × 4ක් වේ. උෂ්ණත්ව මානයේ සෙන්ටිග්‍රේඩ් 0 සහ සෙන්ටිග්‍රේඩ් 100 සලකුණු අතර දුර සෙන්ටිමීටර් 20ක් නම් රසදියෙහි දෘශ්‍ය පරිමා ප්‍රසාරණතාව ආසන්න වශයෙන් දෘශ්‍ය පරිමා ප්‍රසාරණතාව ආසන්න වශයෙන්. හරි. අපෙන් අහන්නේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණය කොච්චරද කියලා. හරි. අපි මේක හදමු. මොකද්ද කියන්නේ?
රසදිය උෂ්ණත්වමානයක් තියෙනවා. මේකේ බල්බේ පරිමාව දීලා තිනවා අපිට ඝන සෙන්ටිමීටර් 0.5යි කියලා. හරි. මේකේ සිනායිස් එක 0වත් 100ත් අතර හරි 100ත් අතර මෙන්න මේ උස අපිට කියනවා සෙන්ටිමීටර් 20යි කියලා. 20යි සෙන්ටිමීටර්. ඒ වගේම මේකේ හරස්කඩ වර්ගඵලය කීයක් තියෙනවද? 4 ගුණ කිරීම 10 ඍණ 4යි. 4 ගුණ කිරීම 10 ඍණ 4යි වර්ග සෙන්ටිමීටර. 10 ඍණ 4යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් ওই ටික තමයි දත්ත විදිහට දීලා තියෙන්නේ. දැන් මේකේ සිංහලයේ බිඳුවේදී එහෙනම් මේක මුළුමනින් පිරලා තියෙන්නේ මොනවෙන්ද? රසදියෙන්. රසදියෙන් පිරලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේකත් සාමාන්‍ය භාජනයක අඩංගු ද්‍රවයක්. සාමාන්‍ය භාජනයක අඩංගු ද්‍රවයක්. දැන් මේක උෂ්ණත්වය වැඩි කරද්දී මොකද වෙන්නේ? මේක දිගේ ඉහළට යනවා. දැන් මේ ඉහළට යන්නේ කොච්චරද? අර කලින් කිව්වා වගේ දෘශ්‍ය වශයෙන් අපිට පේන්නේ මෙහා ඉහළට යනවා විතරයි. හැබැයි ඇත්තටම නම් උෂ්ණත්ව මානයේ තියෙන වීදුරු බල්බය සහ මේ වීදුරු නලය ප්‍රසාරණය වෙනවා. හැබැයි අපි ඒව සලකනවාද? නෑ. අපි සලකන්නේ මේ රසදිය මට්ටම කොහෙද තියෙන්නේ කියන එක විතරයි. එහෙනම් මේ අපිට පේන්නේ මොකද්ද? මේකෙදී ඉහළට යනවා කියලා. දෘශ්‍ය ප්‍රසාරණය. හරි. ඔය පේන්නේ අපිට දෘශ්‍ය ප්‍රසාරණය. දැන් එහෙනම් දෘශ්‍ය ප්‍රසාරණයක් වෙනවා හරියටම උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 100කින් නැංගුවොත් එහෙම මේක ඔච්චරක් යනවාද? මෙතෙන් වෙනකන් එනවා. හරි. ඒකනේ සිද්ධ වෙන්නේ. මෙතන එනකන් එනවා. මොකද්ද? මේ රසදිය ප්‍රසාරණය වෙලා. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් දෘශ්‍ය ප්‍රසාරණ සංගුණ කියන හොයන්න කියන්නේ. එහෙනම් අපි ලියමු සමීකරණය. දෘශ්‍ය ප්‍රසාරණ සංගුණකය සඳහා හරි නැවත දෘශ්‍ය ප්‍රසාරණය කියලා ලියමු. ඒක ලේසියි. හරි අපි සලකන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. හරි. අපිට ලියන්න පුළුවන් v2 දෘශ්‍ය සමානයි v1 වරක් 1 ධන ගාමා දෘශ්‍ය වරක් θ. ඔක තමයි සමීකරණය. දැන් අපිට පේනවා v2 දෘශ්‍ය. v2 දෘශ්‍ය. ඒ කියන්නේ අපි කිව්වොත් මේක සෙන්ටිමීටර් 100කින් නැංගුවොත් මොකද වෙන්නේ? මෙතෙන් දෙනකන් එනවා රසදිය. රසදිය. එහෙනම් මුළු රසදියේ පරිමාව කොච්චරක් වෙනවද? මේ බල්බේ පරිමාව ධන මේ ටිකේ පරිමාව. එහෙනම් මුළු පරිමාව වෙනවා සෙන්ටිමීටර් 100 දී 0.5 ධන මේ ටිකේ පරිමාව. මේ ටිකේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා. මේ ටිකේ උස දීලා තියෙනවා. ඉතින් මේ ටිකේ පරිමාව වෙන්නේ මොකද්ද? හරස්කඩ වර්ගඵලය ගුණ උස ගුණ කිරීම මේ උස. එහෙනම් ලියන්න පුළුවන් අපිට 4 ගුණ කිරීම 10 ඍණ 4 ගුණ කිරීම 20. මම මේ ගාන හදන්නේ සෙන්ටිමීටර වලින්. හරි ඝන සෙන්ටිමීටර ඝන වර්ග සෙන්ටිමීටර මේ සෙන්ටිමීටර වලින්. ඊළඟට v1 කොච්චර තිබ්බේ? මෙච්චරයි තිබ්බේ. සෙන්ටිමීටර බිඳුවේ තිබ්බේ මේ ටික විතරයි. 0.5යි. 0.5යි. 1 ධන ගාමා දෘශ්‍ය වරක් හරි ගාමා දෘශ්‍ය වරක් θ. හරි ගාමා දෘශ්‍ය වරක් θ. θ කොච්චරද? උෂ්ණත්ව වෙනස 0 ඉඳන් 100 දක්වා 100යි. දැන් මෙතනින් එනවා සුළු කරොත් එහෙම 0.5 ධන 20 4ක් 80යි 80 ගුණ කිරීම 10 ඍණ 4 කියන්නේ 0.0 කීයද? 1 2 3 0.8 හරිනේ 80යි 1 2 3 4 ඔය ටික තමයි 0.5 වරක් හරි මේකත් වෙන් වුණොත් 0.5යි මෙතනින් එනවා 0.5 ගුණ කිරීම 100 කියන්නේ 50යි ගාමා දෘශ්‍ය. එහෙනම් මේ සමීකරණේ නොදන්නා පදයක් විතර ගාමා දෘශ්‍ය විතරයි. එහෙනම් අපිට සුළු කරන්න පුළුවන් 0.5 මේ පැත්තට කැපිලා යනවා මේ ක්‍රමයක කැපිලා අයින් වෙනවා. මෙතනින් එනවා 0.08 සමානයි 50යි ගාමා දෘශ්‍ය. ගාමා දෘශ්‍ය. එහෙනම් ගාමා දෘශ්‍ය කියන එක සමාන වෙනවා මොකේද? 0.008. එහෙනම් නැත්තම් 8 ගුණ කිරීම 10 ඍණ 3 බෙදීම 50. මෙතන උඩ යන දෙකම 5න් බෙදුමුකෝ. මෙතන 10යි මෙතන 5න් බෙදුවොත් එහෙම කීයද දෙන්නේ? 1.3ක් ඉදිරියේ 30ට 6යි. මෙතනින් එනවා 1.6 ගුණ කිරීම 10 ඍණ 3යි මෙතන එකක් ඇවිල්ලා තව 10 ඍණ එකක් එනවා. ඔක්කොම කීයද? 10 ඍණ 4යි
සෙන්ටිග්‍රේඩයට. නම් ගාමා දෘශ්‍ය. හරි. ඔබ ලියා ගන්න. හරිද? ඊළඟට ලියාගන්න මාතෘකාව දෘශ්‍ය පරිමා ප්‍රසාරණතාව සහ දෘශ්‍ය පරිමා ප්‍රසාරණතාව සහ සත්‍ය පරිමා ප්‍රසාරණතාව අතර සම්බන්ධතාවය සත්‍ය පරිමා ප්‍රසාරණතාව අතර සම්බන්ධතාවය මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඒක දැන් අපි හදන්න යන්නේ. යා ගන්න මෙන්න මෙහෙම. ආරම්භයේදී θ නෝට් උෂ්ණත්වයේ ඇති පරිමාව ඒකකයක් වන ද්‍රවයක් සහ එය අන්තර්ගත භාජනය සලකමු. පළමුව භාජනයේ උෂ්ණත්වය ඒකකයකින් වැඩි කර ඉන් අනතුරුව ද්‍රවයේ උෂ්ණත්වය වැඩි කරමු. භාජනයක් තුල තියෙනවා ඒකක ද්‍රව පරිමාවක්. ඒක ගන්න මුල් පරිමාව ඝන මීටර 1යි. මේකේ අපි ගන්නවා AB මට්ටමට තමයි මුලින් තිබ්බේ කියලා. දැන් කරන්නේ මොකද්ද? එකවර මෙයාව උෂ්ණත්වය වැඩි කරනවා නෙවෙයි. θ නෝට් වල ඉඳන් එකක් වැඩි කරනවා නෙවෙයි. මොකද්ද මුලින් කරන්නේ? භාජනයේ උෂ්ණත්වය වැඩි කරනවා. අපි පොඩ්ඩක් අතිශයෝක්ති කරත් එක්ක මෙහෙම එකපාරට ලොකු වෙන්නේ නැහැ ලෝන් ගාන උෂ්ණත්වයක් වැඩි කරා කියලා. හරි. අපි අතිශයෝක්ති කරත් එක්ක මෙන්න මෙහෙම අදින්න. හරි. ටිකක් වැඩිපුර ලොකු වෙනවා කියලා හිතමු. මේක පට්ට ප්‍රසාරණතාවක් සහිත භාජනය. ඔන්න ඔය වගේ භාජනය. දැන් මේක ලොකු වෙනවා උෂ්ණත්වය ඒකකින් නම් වපුවා. මේ විදිහට ලොකු වෙනවා. දැන් ඒතකොට AB මට්ටම තියෙන ටිකක් ඉහළින්. AB මට්ටම තියෙන්නේ ඉහළින්. දැන් ද්‍රවය ප්‍රසාරණය කරන්නේ නැල්ලු මේකෙදි. ද්‍රවය තිබ්බ තැනමයි. ද AB මට්ටමේ දැන් තියෙන ද්‍රවය නෑ. තාම ද්‍රවය උෂ්ණත්වයකට ලක් කරලා නෑ. හරි උෂ්ණත්වය තාම එනවා. මෙයා තාම අර කලින් තිබ්බ 1 ඝන මීටර පරිමාවම එහෙමම තියෙනවා. හරිනේ? එයාගේ අගේ එහෙමම තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ද්‍රවය වැඩි කරනවා. එකපාර සිද්ධ වෙන වැඩේ මේ. අපි කොටස් දෙකකට කරනවා. මේක හඳුනා ගන්න. දැන් මොකද වෙන්නේ? AB මට්ටමේම නැවත තියෙනවද ද්‍රවය ගිහිල්ලා මේ උෂ්ණත්වය වැඩි වුණා. නෑ. ඊට වඩා එහා යනවා.
අනිවාර්යයෙන් ඒක වෙනවනේ. අඩු වෙලා පේන්නේ නැහැ. B AB මට්ටමේම තියෙන්නේත් නැහැ. හරි AB මට්ටමේම තියෙන්න නම් මේ භාජනයේ ප්‍රසාරණයයි මේකේ ප්‍රසාරණයයි දෙකම සමාන වුණා. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ද්‍රවයක් කියන එක ඝනයකට වඩා ප්‍රසාරණය වෙනවා. හරි? ද්‍රවයක් ඝනයකට වඩා ප්‍රසාරණය වෙන එක තමයි සාමාන්‍ය හැටි. ඇයි හැටි කියන්නේ? ද්‍රවයක අංශු අතර දුරයි සාමාන්‍ය ප්‍රමාණයක් වැඩි මොනවට වඩාද? ඝනයකට වඩා. ඝනයක බොහොම තදින් ඇහිරිලා ඉන්නේ. හැබැයි ද්‍රවයක එහෙම නැහැ. ද්‍රවයකට බොහොම හොඳට එහා මෙහා යන්න පුළුවන්. එතකොට එයාගේ ප්‍රසාරණය වැඩි. හරි? එහෙනම් ඔය විදිහට තමයි ද්‍රවය පිහිටන්නේ. එහෙනම් ද්‍රවය මෙන්න මේ දක්වා දැන් වැඩි වෙනවා. දැන් අපිට ලකුණු කරන්න පුළුවන් මේකේ විශේෂ අවස්ථා කීපයක්. ඒ මොනවද? දැන් අපිට පේනවා AB මට්ටම මෙතෙන් දෙද්දි මේ වැඩි වෙනවා. දැන් එහෙනම් මේ ද්‍රවය තිබ්බතන ඉඳන් මෙන්න මේ කොටස මොකද්ද? මේ ප්‍රසාරණය වෙලා තියෙන්නේ AB මට්ටම මේ භාජනයේ ප්‍රසාරණය. හරි මේ දියදිනේ භාජනයේ ප්‍රසාරණය. අපි කියමු මේකට ඩෙල්ටා V භාජනය වෙන්නේ නැද්ද? භාජනය ඩෙල්ටා V භාජනය. ওই ටික තමයි භාජනයේ ප්‍රසාරණය වෙලා තියෙන්නේ. දැන් ද්‍රවයට මොකද වෙන්නේ? ඊළඟ තත්ත්වයට යද්දී භාජනයේ ප්‍රසාරණ ප්‍රමාණය පහු කරගෙන යන්න වෙලා තියෙනවා. එතනිමුත් එහාට. එතකොට මේ තියෙන මොකද්ද? ඩෙල්ටා V භාජනය. මේ තියෙන මොකද්ද? ඩෙල්ටා V අපි කියවර දෘශ්‍ය මේ තියෙන්නේ දෘශ්‍ය ප්‍රමාණය. මේ තියෙන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. මේ ටික. ඔය තියෙන්නේ දෘශ්‍ය ප්‍රසාරණය. දැන් අපිට පේනවා විශේෂ අවස්ථාවන් දෙකක්. දැන් මේ ටික ඔක්කොම මොනවද? මේ ටික ඔක්කොම මොනවද? ඔය තියෙන සත්‍ය ප්‍රසාරණයනේ. මේ ඔක්කොම මොනවද? මේ තියෙන සත්‍ය ප්‍රසාරණය. ඩෙල්ටා V සත්‍ය. ওই ටිකනේ වැඩි වෙන්නේ මේ. තිබ්බ ප්‍රමාණයට මේ ටිකනේ වැඩි වෙන්නේ. එහෙනම් අපිට පේනවා මේකේ සම්බන්ධතාවයක්. මොකක්ද? ඉහත රූපය අනුව අපිට ලියන්න පුළුවන්. ඉහත රූපය අනුව අපිට පේනවා ඩෙල්ටා V සත්‍ය කියන එක. ඩෙල්ටා V සත්‍ය සමාන වෙනවා ඩෙල්ටා V භාජනය ධන ඩෙල්ටා V දෘශ්‍ය. ඩෙල්ටා V දෘශ්‍ය. එහෙනම් ඔය ප්‍රකාශන වල අපිට ඔන්න ඔක ලියන්න පුළුවන්. දැන් මේකට මම අගයන් ආදේශ කරනවා. හරි. ඩෙල්ටා V සත්‍ය පෙරලන්න කලින් අපි ලියපු ඩෙල්ටා V සත්‍ය සඳහා තියෙන ප්‍රකාශනයේ ඒකේ මොකද තියෙන්නේ? V1 ගැමා සත්‍ය වරක් තීටා. හරි. V1 ගැමා සත්‍ය වරක් තීටා. V1 කොච්චරද? 1 ඝන මීටර. ගැමා සත්‍ය වරක් තීටා. තීටා කොච්චරද? උෂ්ණත්වය නැංගුවේ කීයකින්ද? 1කින්. එහෙනම් මේකත් 1යි. සමානයි. ඩෙල්ටා V භාජනය. භාජනය. සාමාන්‍ය භාජනය. එයාගේ කොහමද? එයාගේ තිබෙන්නේ මුලින් V පරිමාව. එහෙම නැත්නම් ඒකක පරිමාවක් තමයි. ඒකක පරිමාව. මේක ලියන්න පුළුවන් ගැමා භාජනය. ගැමා භාජනය වරක් උෂ්ණත්වය ඒකකයෙන් නැංගුවේ. ධන දෘශ්‍ය. දෘශ්‍යයේ තියෙන ඒක එකමනේ. ඒ වගේම ගැමා දෘශ්‍ය වරක් උෂ්ණත්වයත් එකයි. මේ කොහොමද ලිව්වේ? V1 ගැමා දෘශ්‍ය තීටා කියලා කිව්වේ. උෂ්ණත්වය වැඩි වීම කොච්චරද? 1යි. දැන් එහෙනම් මෙතනින් අවසානයේ අපිට ලැබෙන ප්‍රකාශනය මොකද්ද? 1 1 1 1 ඔක්කොම තියෙන මේක සුළු වෙලා මොකක්ද දෙන්නේ? ගැමා සත්‍ය සමානයි. ගැමා සත්‍ය සමානයි. ගැමා දෘශ්‍ය එකතු කිරීම ගැමා භාජනය. එහෙනම් ඔන්න අපිට හම්බ වෙනවා ගැමා සත්‍ය සහ ගැමා දෘශ්‍ය අතර ප්‍රකාශනයක්. හරිනේ? ඒකට හැබැයි අලුතෙන් ප්‍රකාශනයක් එනවා. අලුතෙන් සංකේතයක් එනවා.
ගැමා භාජනය. ඒ කියන්නේ ඔය අඩංගු වන භාජනයේ පරිමා ප්‍රසාරණතාවය. ඒක හදලා තියෙන්නේ වීදුරු වලින් නම් වීදුරු වල පරිමා ප්‍රසාරණතාවය. ඒක හදලා තියෙන්නේ යකඩින් නම් යකඩේ පරිමා ප්‍රසාරණතාවය. ඒක තමයි ගැමා භාජනය කියලා කියන්නේ. හරි. ලියාගන්න. හරි. බලන්න ටියුට් එකේ 5 වෙනි ගාන. ටියුට් එකේ 5 වෙනි ගාන. ඝනත්ව කුප්පියක් සෙන්ටිග්‍රේඩ් අංශක 30 දී සම්පූර්ණයෙන්ම පුරවන ලදී. ද්‍රවයකින් පුරවන ලදී. පොඩි ප්‍රින්ටිං මිස්ටේක් තියෙනවා සම්පූර්ණයෙන්ම කියලා හදාගන්න. ද්‍රවයකින් පුරවන ලදී. වීදුරු වල පරිමා ප්‍රසාරණතාවය ඇල්ෆා වන අතර ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණතාවය ගැමා වේ. සෙන්ටිග්‍රේඩ් අංශක 80 වල රත් කළ පසු ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාව කුමක්ද? දැන් මේකේ පොඩි කඩේ යැවීමක් තියෙනවා. මොකද්ද කඩේ යැවීම? මොකද්ද කඩේ යැවීම? සෙන්ටිග්‍රේඩ් අංශක 80 වල රත් කළ පසු දැන් මේ කිසිම ප්‍රසාරණ සංගුණකයක් උෂ්ණත්වය සමග වෙනස් වෙනවද? එහෙනම් ඒක මාන වැඩක් වෙනවනේ. එහෙනම් ගණන් හදන්න බැරුව යනවා. එක එක උෂ්ණත්වයට එක එක පරිමාණ ප්‍රසාරණ සංගුණක. මල කෙලියයි. එහෙම ඒවා තියෙනවද? නැහැ. ඔය තියලා තියෙන්නේ ඕගොල්ලෝගේ කඩේවල්. හරි. ඒක කිසිම වැඩකට නැති දත්තයක්. හරි. එහෙනම් අපි මොකද්ද ලියන්න ඕනේ? මේක දීලා තියෙනවා වීදුරු වල. ඒ කියන්නේ අඩංගු වන භාජනයේ පරිමාණ ප්‍රසාරණ සංගුණකය. ඒ කියන්නේ ගැමා භාජනය දීලා තිනවා මොකද්ද? ඇල්ෆා කියලා. ඒ වගේම ද්‍රවයේ ගැමා දෘශ්‍ය දීලා තියෙනවා මොකක් කියලාද? ගැමා කියලා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? අහන්නේ මොකද්ද? ගැමා සත්‍ය. ගැමා සත්‍ය. සමානයි අපි දන්නවා ගැමා දෘශ්‍ය ධන ගැමා භාජනය. ගැමා දෘශ්‍ය ධන ගැමා භාජනය. ගැමා දෘශ්‍ය වලගේ ගැමා මේකේ ආගේ ඇල්ෆා. උත්තරය උත්තරයි. හරි. ලියාගන්න. මේක ලියාගෙන 10 වෙනි ගාන උත්සාහ කරන්න. හරි. වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා try කරන්න. 10 වෙනි ගාන ටියුට් එකේ 10 වෙනි ගාන. බලන්න පරිමාව කැපිටල් B වූ වීදුරු භාජනයක පරිමා ප්‍රසාරණතාවය ගැමා 1 වූ ද්‍රවයකින් සම්පූර්ණයෙන්ම පුරවා ඇත. වීදුරු වල පරිමා ප්‍රසාරණතාවය ගැමා G වේ. ද්‍රවයේ වීදුරු භාජනයේ උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් වැඩි කළ විට ඉවතට ගලන ද්‍රව පරිමාව. මොකක්ද කියන්නේ? පරිමාව කැපිටල් B වුණ භාජනයක් සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා. මොන වගේද? සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා ද්‍රවයකින්. සම්පූර්ණයෙන්ම ද්‍රවයකින් පුරවලා තියෙනවා. ඔන්න අපි ඒක පුරවමු. ඔන්න පිළිවෙල. දැන් මොකද්ද? මේකේ පරිමාප ප්‍රසාරණතාවයෙන් අපිට දීලා තියෙනවා ගැමා 1 කියලා දීලා තියෙනවා. මේකේ භාජනයේ පරිමා ප්‍රසාරණතාවය. ඊළඟට ද්‍රවයේ ගැමා 1 මෙයා දීලා තියෙනවා ගැමා G කියලා. ගැමා G කියලා දීලා තියෙනවා. දැන් මොකද්ද කරන්නේ? මේ භාජනයේ උෂ්ණත්වය තීටා ප්‍රමාණයකින් වැඩි කරනවා. තීටා ප්‍රමාණයකින් වැඩි කරනවා. දැන් එනවා මොකද වෙන්නේ? මේ භාජනය විශාල වෙනවනේ. හරි විශාල වෙනවා. හැබැයි මේ භාජනය තවදුරටත් තිබ්බනම් මොකද වෙන්නේ? මේ අර අපි කියමු මේ මට්ටම AB කියලා. හරි AB අපි කලින් අරගත්තේ AB මට්ටම. AB වැනි මට්ටමින් ඉහළට යනවා. මොකක් වුණාද? මේ භාජනය තවදුරටත් ඉහළට තිබ්බොත්. හැබැයි මේකේ කට මට්ටම් පුරවලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේකෙන් එළියට යම් කිසි පරිමාවක් එනවා. මේ එන්නේ කොච්චරද? ඩෙල්ටා V දෘශ්‍ය කිරණ කොටසනේ. හරි දෘශ්‍ය පරිමා ප්‍රසාරණය ඔකෙන් එළියට පයින්. හරිනේ? එහෙනම් අපි මොකද්ද හොයන්න ඕන? මේ දෘශ්‍ය පරිමා ප්‍රසාරණ ප්‍රමාණය හෙව්වනම් හරි. හරි ඩෙල්ටා V දෘශ්‍ය හෙව්වනම් වැඩේ කොට. හරි. එහෙනම් අපෙන් අහන්නේ ඒ අගය තමයි. හරි. ඩෙල්ටා V දෘශ්‍ය කියන ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෘශ්‍ය පරිමා ප්‍රසාරණය. දෘශ්‍ය
මෙතන දෙන්නේ ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවය. ඒ කියන්නේ මොකද්ද? ගැමා ශක්තිය දෙන්නේ ඔක. හරි? ගැමා ශක්තිය. ගැමා ශක්තිය කියන්නේ ඇත්තටම ওই ද්‍රවය ප්‍රසාරණය වුණොත් එහෙම θ කියන උෂ්ණත්ව වෙනසක් යටතේ එයා කොච්චර පරිමා වෙනසක් වෙනවා කියන එක තමයි ඔය ගැමා එකෙන් අපිට දීලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ගැමා ශක්තිය කියන එක තමයි ගැමා එක කියලා දීලා තියෙන්නේ. හරි. එහෙනම් අපිට ගැමා දෘශ්‍යතාවම දීලා නැහැ. බලමු ඒක හොයාගන්න. නම් මම සලකනවා දෘශ්‍ය පරිමා ප්‍රසාරණය. එහෙනම් මම දෙනවා සමීකරණය. මට ඕනේ ඩෙල්ටා v දෘශ්‍ය සඳහානේ. එහෙනම් දෙනවා මම ඩෙල්ටා v දෘශ්‍ය සමානයි v1 ගැමා දෘශ්‍ය වරක් θ. එහෙනම් ඩෙල්ටා v දෘශ්‍ය එනවා මට v1. මෙයා කියනවා භාජනයේ පරිමාව කැපිටල් V කියලා. එහෙනම් මේක v වරක් ගැමා දෘශ්‍ය වරක් θ. උෂ්ණත්වය කොච්චරද වැඩි කරන්නේ? θ ප්‍රමාණය. හරි. ඔන්න ඔච්චරයි. එහෙනම් මම තාම ගැමා දෘශ්‍ය දන්නේ නැහැ. එහෙනම් මම මේක ලියා ගන්නම් ගැමා v දෘශ්‍ය කියලා ලියලා පළවෙනි සමීකරණය. හැබැයි අපි ගැමා v දෘශ්‍ය ලියන්න පුළුවන් අර කියන සමීකරණය. කොහොමද? අපි දන්නවා ගැමා සත්‍ය කියන්නේ ගැමා දෘශ්‍ය ධන ගැමා භාජන ගැමා සත්‍ය ඒක දීලා දෙනවා ගැමා 1 කියලා. ගැමා දෘශ්‍ය ඒක තමයි හොයන්න තියෙන්නේ. වරක් ගැමා භාජන කියන එක ගැමා g. එහෙනම් ගැමා දෘශ්‍ය සමාන වෙනවා මොකේද? ගැමා 1 ඍණ ගැමා g. එහෙනම් මේක අරන් ගිහලා එකට ආදේශ කරොත් එන්නේ. එකට ආදේශ කරොත් අපිට එනවා ඩෙල්ටා v දෘශ්‍ය සමානයි යක් කියලාද? v ගැමා 1 ඍණ ගැමා g වරක් θ. ඔන්න එළියට පයින් ද්‍රව ප්‍රමාණය. හරියට හදුවා නම් බොහොම හොඳයි. මේක ලියාගෙන අපි එකිනෙකට වෙනස් විදිහේ ගැටලු කීපයක් විසඳන්න බලමු. හරි? ඒක විසඳන්න ඕගොල්ලන්ට මම අවස්ථාව දෙනවා. දැන් මම දෙකක් විසඳුවානේ. අවස්ථාව දෙනවා. ඒ කියන්නේ මම කියනවා මේ ගාන හදන්න කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ වීඩියෝ එක පෝස් කරනවා, ගාන හදනවා. ඊට පස්සේ ආපහු වීඩියෝ එක බලනවා. හරි? ඒ විදිහට යන්න ඕනේ. හරි. ඒ විදිහට එනං මේ ගාන ලියාගෙන ඔයගොල්ලෝ හදන්න පටන් ගන්න 12 වෙනි ගාන. 12. හරි. දැන් පටන් ගන්න. වීඩියෝ පෝස් කරන්න. අපි හදමු 12 වෙනි ගාන. එක එකෙහි බල්බය තුල සමාන රසදිය පරිමාවන් ඇති A සහ B රසදිය වීදුරු උෂ්ණත්ව මාන දෙකක කේශික නලවල අරයන් පිළිවෙලින් R සහ R බෙදීම 3 වේ. බල්බ වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශකයකින් වැඩි කළ විට කැපිටල් A හි රසදිය කඳෙහි දිග වෙනස් වීම B හි රසදිය කඳෙහි වෙනස් වීම යන අනුපාතය ආසන්න වශයෙන් වීදුරු වල ප්‍රසාරණය නොසලකා හරින්න. එහෙනම් දැන් මෙතන ගැමා භාජන කියන එකක් නැහැ. මේක විතරයි තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඔක පොඩ්ඩක් ඇඳ ගන්න. බොහෝ විට මම ගානක් හදන්න කලින් ඒක ඇඳ ගන්නවා. හේතුව තමයි ඊට පස්සේ ඇඳගෙන නාන්න ඕනේ නැති හින්දා. හරි. මම ටිකක් ඒකට මේ ඔයගොල්ලන්ටත් රෙකමන්ඩ් කරනවා. මම කියන්නේ ඒක කළ යුතුමයි කියලා. හැබැයි භෞතික විද්‍යාව කියන්නේ භෞතික වශයෙන් අපිට පේන්න තියෙන දේවල් සහ භෞතිකව අපි පුරෝගතනය කරන දේවල් වල එකතුවක්. හරි. එතකොට ඒකට අපිට භෞතිකව දෙයක් පේන්න තියෙනවා නම් ඒක ටිකක් වැදගත් කියලා මම හිතනවා. හරි. ඒක ඔයගොල්ලෝගේ කැමැත්ත. සමහර අය ඉන්න පුළුවන් මේක ඔළුවෙන් හදන්න පුළුවන්. හැබැයි මම මේ කියලා දෙන්නේ සියලු දෙනාට පුළුවන් ක්‍රමයක්. හරි. සියලු දෙනාට තේරෙන ක්‍රමයක්. හරි. එහෙනම් 12 වෙනි ගාන. එක එකේ බල්බය තුල සමාන රසදිය පරිමාවක් නැති. හැබැයි ඒ වගේ හරස්කඩ විස්කම්බ වෙනස්. හරස්කඩ අරයන් වෙනස්. එක්කෙනෙක්ගේ R වෙද්දි අනිත් එක්කෙනාගේ 3යි R. හැබැයි දෙන්නගෙම තියෙන්නේ එක සමාන බල්බ. මෙයාගේ සමාන පරිමාවද. මෙයා 3
මෙයාත් C. හැබැයි මෙයාලගේ අරයන් හරි මෙයාලගේ අරයන් මෙයාගේ R වෙද්දී මෙයාගේ කොච්චරද? මෙයා R බෙදීම 3 වෙද්දී දෙක මාරු වුණානේ. කමක් නැහැ. අපි මෙයා දාගමු A කියලා. මෙයා B. මෙයා B. මෙයා R බෙදීම 3යි. මෙයා R. කොහොමද තියෙන්නේ? A සහ B. දැන් අපිට කියනවා ස්ටෙඩි ටෙන්ෂන් එකකින් නැංගුවොත් එහෙම හරි අපි කියමු එකකින් නැංගුවාම ඔන්න ඔච්චරක් මෙයාගේ වැඩි වෙනවා. මෙයාගේ ඊට වඩා අඩු ප්‍රමාණයක් වැඩි වෙනවා. මෙයාගේ ඊට වඩා අඩු ප්‍රමාණයක් වැඩි වෙනවා. අපෙන් අහනවා මේ රසකනේ දිග වෙනස් වීම. අපි කියමු මෙයාට HB කියලා. මෙයාට කියමු HA කියලා. HB HA. එවනම් මේ දෙක අතර අනුපාතයක් අපිට අහනවා. මොකක්ද දාන්නේ? HA බෙදීම HB අතර අනුපාතයක් අපෙන් අහනවා. හරි. HA බෙදීම HB අතර අනුපාතයක් අහනවා. දැන් මේ තියෙන්නේ එකම පරිමාව නම් එකම උෂ්ණත්වයක නම් වැඩි වෙන්නේ. වැඩි වෙන පරිමාව වෙනසක් තියනවද? වැඩි වෙන පරිමාව වෙනසක් තියනවද? ඒ කියන්නේ මේ දෘශ්‍ය පරිමාණ හරි දෘශ්‍ය පරිමාව වෙනස නේ කියන්නේ. හරි. ඒකේ වෙනසක් එයිද? දැන් බලමුකෝ එහෙනම් අපි දෘශ්‍ය පරිමාව සඳහා හරි දෘශ්‍ය පරිමා ප්‍රසාරණය හරි මේකෙදී අපි දන්නවා ඩෙල්ටා V දෘශ්‍ය සඳහා ප්‍රකාශනය ලියමු සමානයි V1 gamma දෘශ්‍ය θ gamma දෘශ්‍ය θ. දැන් බලන්න V1 මේ දෙකම අගයන් V gamma දෘශ්‍ය මේ දෙන්නේ එකම ද්‍රවයන් එකම රසදිය θ උෂ්ණත්වය එකකින් තමයි දෙකේම නංවන්නේ. එකකින් තමයි දෙකේම නංවන්නේ. එහෙනම් අපිට පේනවා ඩෙල්ටා V A සහ ඩෙල්ටා V B කියන ඒවා එකිනෙක සමාන බව. දැන් ඔය ඕක ලියන්න ආය සමීකරණ අමුතෙන් ලියන්න ඕනද? නෑ. අපිට පේනවා මේකෙත් මේකමයි මේකෙත් මේ දෙකේම එකමයි මේ දෙකෙත් මේ දෙකේම එකමයි. එහෙනම් මේ ටික සමානයි. ඒ කියන්නේ පරිමා වැඩි වීම එක හා සමානයි. එහෙනම් දැන් ඒක සමානයි කියලා මේ දෙකක් සමානයි කියලා ඩෝන් ගන්න උත්තරේ ගන්න එපා. වැරදි. ඇයි? මේකේ හරස්කඩ වර්ගඵල එකක් මේකේ හරස්කඩ වර්ගඵලය තව එකක්. මම ලියනවා මෙන්න මෙයාගේ පරිමාව. හරි. මෙන්න මේ වැඩි වුණ පරිමාව. අපි ආ කියමුකෝ අය AB කියලා දාගන්නව කෙලින්ම කියමු ඩෙල්ටා V කියලා ලියමු. හරි ඩෙල්ටා V. මම ඩෙල්ටා V කැපිටල් A ගේ ඩෙල්ටා V සඳහා ප්‍රකාශනයක් ලියනවා. කැපිටල් A ගේ ඩෙල්ටා V සඳහා ප්‍රකාශනයක් ලියනවා. කොහොමද ඒක ලියන්නේ? මෙයාගේ හරස්කඩ වර්ගඵලය වරක් උස. හරස්කඩ වර්ගඵලයක් උස. හරස්කඩ වර්ගඵලය කොච්චරද? 5r වර්ගය. 5r බෙදීම 3 වර්ගය ගුණ කිරීම මොකක්ද එන්නේ? උස HB. මෙතන එනවා ඩෙල්ටා V සමානයි කීයක් කියලාද? 5r වර්ග බෙදීම 9 වරක් HB. 5r වර්ග බෙදීම 9 වරක් HB. මම මේකට කියන්නම් පළවෙනි ප්‍රකාශය කියලා. ඊළඟට B ගේ සලකනවා. B ගේ 8 ඩෙල්ටා V නේ. එයාගේ 5 එයාගේ නිකම්ම R. හරි. අර R 5r වර්ග වරක් HA. දෙවෙනි ප්‍රකාශය. මට පේනවා මේ සමීකරණ දෙක එකිනෙක සමානයි කියලා. එක සමානයි දෙකයි. මොකද දෙකේම වම් පැත්ත තියෙන්නේ එක හා සමාන ඒවා. එහෙනම් මෙතනින් එනවා 5r වර්ග බෙදීම 9 වරක් HB සමානයි 5r වර්ග වරක් HA. කැපෙනවා. අපිට ඕනේ HA බෙදීම HB. එහෙනම් HA අපි කරන්නේ හරියට HA බෙදීම HB සමානයි මේක හැබතර මේ පැත්ත දුරනේ 1 9 හරි මේකේ හරි වැරදි ඔයගොල්ලෝ විසින් විසඳ ගන්න. මොකද මේක මට දැන් බලන්න හැකියාවක් නැහැ. Tamanට සිද්ධ උනේ වැරද්ද මොකද්ද කියලා කොතනින් හරි දැන් සමාජයට ඉන්න පුළුවන් අවසාන උත්තරේට මේක නොවෙන. හැබැයි සෑහෙන දුරකට මේ ගාන හදලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ Tamanට වැරදුනේ කොයිද කියලා චෙක් කරලා බලන්න, රීචෙක් කරලා බලන්න. හරිද? එහෙම නැතුව මේක වැරදුනේ ඇයි කියලා, මේක වැරදුනා කියලා මේකට ආවේ 1ට 3 නම් හරි.
අප්පෝ මං වැඩක් නැහැ මගෙන් කිසි වැඩක් නැහැ මේ ගාන හදාගන්න බැරි නම් ඇති වැඩේ මොකද ඒ වගේ ගොන් අදහස් තියාගන්න එපා හරි මේ කරන දෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ එච්චරයි හරි මේ අප්පෝ නිකන් කරන්නේ අපි බල්ලා වැඩකුත් නැහැ එහෙනම් සල්ලි ගෙවුවොත් තමයි ඔගේ අගයක් තියෙන්නේ උන්ට මේ වෙන වැඩක් නැති ඉඳලා පොදු කරනවා ඇති හරි සර්ට වෙන වැඩක් නැතුව ඒක තමයි ඔය කරවවද කර කර දාන්නේ කියලා එහෙමනම් මේ ක්ලාස් එකට එන්නේ එකෙන් ඕගොල්ලන්ට වැඩක් වෙන්නේ නැහැ හරි මම මාත් මේ කරන්නේ තවත් දෙයක් ඉගෙන ගන්න ගම හරි මාත් තාම ඉගෙන ගන්න ගමන්නේ හැබැයි ඒ කාලයක් තියාගෙන මේකට තව කාලය වෙන් කරලා ඔයගොල්ලෝ වෙනුවෙන් මේක කරන දේ ඔයගොල්ලෝ උපරිම ඵල ප්‍රයෝජන ගන්න දරගන්න ඕනේ හරි එතකොට මේ වගේ ගානක් බොහොම ඉවසීමෙන් නිවැරදිව හදන්න ඕනේ කොහොමද කරන්නේ කියලා තමන් ක්‍රමයක් හොයාගන්න ඕනේ එහෙම නැත්නම් කියලා දෙන ක්‍රමේ නිවැරදි අවබෝධ කරගෙන එතනින් එහාට තව හිතන්න පුරුදු වෙන්න. හරි ඒක තමයි කරන්න ඕනේ. හරි ඊළඟ ගාන ඊළඟට ඔයගොල්ලෝ හදන්න 11 වෙනි ගාන 11 ටිකක් වැඩිපුර හිතන්නත් තියෙනවා 11ට කලින් 6 වෙනි ගාන හදලා ඉන්නකෝ 6 වෙනි ගාන වීඩියෝ පෝස් කරා හැදුවා මොකක්ද 6 වෙනි ගාන කියන්නේ පරිමාව Vg වූ භාජනයක් තුල රසදිය Vm පරිමාවක් ඇත. වීදුරුවල සහ රසදියේ පරිමා ප්‍රසාරණතාවයන් පිළිවෙලින් gamma R සහ gamma M වේ. gamma R සහ gamma M වේ. සෑම උෂ්ණත්වයකදීම භාජනයේ නොපිරුණු පරිමාව නියතව පවතී නම් භාජනයේ නොපිරුණු පරිමාව නියතව පවතී නම් VR බෙදීම VM සමාන වනුයේ. ඒතර VR බෙදීම VM කියන්නේ මොකද්ද? භාජනයේ පරිමාව බෙදීම රසදියේ පරිමාව කියන දෙකේ අනුපාතය තමයි අපෙන් අහන්නේ. හරි. අහද? කොහොමද මේක හදන්නේ? බලන්න. ඔය භාජනයක් එහා පැත්තෙන් ඇදලා තියද අපි ඒකම අදිමුකෝ. මේක මොකද්ද කියන්නේ? විද්‍යාගාරයේ තියෙන K2 ප්ලාස්ටි. මේකේ මෙහෙම යම් උසකට ද්‍රවයක් පුරලා දෙනවා මේක රසදිය කියලා කියනවා. හරි. රසදියේ පරිමාව Vm කියලා කියනවා. භාජනයේ පරිමාව VR කියලා කියනවා. හරි. ඒ වගේම මෙයාගේ පරිමා ප්‍රසාරණතාවය gamma R ද පරිමා ප්‍රසාරණතාවය gamma R ඒ වගේ මෙයාගේ පරිමා ප්‍රසාරණතාවය gamma M ඔය ටික තමයි දීලා තියෙන්නේ. දැන් මෙයාගේ උෂ්ණත්වය කොච්චර වැඩි කරත් මේ නොපිරුණු පරිමාව හැමමයි. ඒ කියන්නේ මෙතනින් උඩ මේක යන්නෙම නැල්ලු. මෙතනින් උඩ මේක යන්නෙම නැහැ. මොකක්ද ඒ කියන්නේ? මෙතනින් උඩ මේක යන්නෙම නැහැ. ශක්තිය වැඩි කරා කියලා යන්නේ නැල්ලු. මේකට හේතුව මොකක්ද? මේකට හේතුව මොකක්ද? අපි කියමු මේක තිබ්බේ θ නෝට් උෂ්ණත්වය ඊට පස්සේ වැඩි කරනවා θ නෝට් කියන එක θ ප්‍රමාණයකින් වැඩි කරා. හැබැයි මෙතනින් උඩ රසදිය යන්නේ නැහැ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ කොටස නියතව තිබිලා. ඒ කියන්නේ අපි හිතමු රසදියේ උෂ්ණත්වය වැඩි කරන්නේ නැතුව භාජනය විතරක් වැඩි කරා. එතකොට මොකද වෙන්නේ? රසදිය මෙන්න මේ පහලින් පිරෙනවා. මොකද එයාව තාම ප්‍රසාරණය වෙලා නැහැ. දැන් එයාවත් θ උෂ්ණත්වයටපත් කරපුවම එයාත් එනවා මෙතෙන්ද. ඒ කියන්නේ මේකේ භාජනයේ යම්කිසි ප්‍රමාණයක් මේවා වුණාද මොනවාද? භාජනයේ යම්කිසි ප්‍රමාණයක් ප්‍රසාරණය වුණාද? ඒ ප්‍රසාරණයට සමාන ප්‍රමාණයක් ද්‍රවයක් ප්‍රසාරණය වෙලා නේද? හරි. ඒ ප්‍රසාරණය සමාන ප්‍රමාණයක් ද්‍රවයක් ප්‍රසාරණය වෙලා. ඒ කියන්නේ එහෙම වුණොත් මේ ටික හිස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩිවොත් මොකද වෙන්නේ? අර භාජනයේ ප්‍රමාණයට වැඩිවොත් මේක ඉහළට පනිනවා. දැන් මේකේ වෙලා තියෙන්නේ මොකද්ද? භාජනයේ ප්‍රසාරණයයි ද්‍රවයේ ප්‍රසාරණයයි
සමාන වෙලා තියෙනවා. හරි. දැන් මේකේ දෘශ්‍ය ප්‍රසාරණයක් නැහැ එහෙනම්. හරි. දෘශ්‍ය ප්‍රසාරණයක් සිද්ධ වෙලා නැහැ අත්‍තරම. ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ අවස්ථාව සිද්ධ වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? ඩෙල්ටා v භාජනය සමාන වෙන්න ඕනේ. ඩෙල්ටා v සත්‍ය එහෙම නැත්නම් මේ ද්‍රවයේ ප්‍රසාරණයට. සත්‍ය ප්‍රසාරණයට සමාන වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි ලියන්න පුළුවන් භාජනයේ ප්‍රසාරණය. භාජනයේ සාමාන්‍ය වීදුරු එකක් නේ. හරි. එයාගේ ලියන්න පුළුවන් ඩෙල්ටා v. හරිද? අපි ලියාගමු කියලා. ඩෙල්ටා v සඳහා ප්‍රකාශනය ලියන මේකට ආදේශ කරමු. අපි කියමු මේක පළවෙනි ප්‍රකාශනය. ලියන්න පුළුවන් ඩෙල්ටා v සඳහා ප්‍රකාශනය. ප්‍රසාරණ පරිමාව. මොකද්ද? ඩෙල්ටා v සමානයි L1 ගාමා L1 නෙවෙයි. මේක පරිමාවනේ. V1 ගාමා θ. භාජනය වුණා නම් භාජනය දාගන්නවා. සත්‍ය වුණා සත්‍ය දාගන්නවා. ඒක වැඩි ඉවරයි. ඒතර මට ලියන්න පුළුවන් ඩෙල්ටා v භාජනය කියන එක. ඩෙල්ටා v භාජනය කියන එක ලියන්න පුළුවන්. කොහොමද? v එකවරක්. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේ භාජනයේ පරිමාව කොච්චරද? vr. භාජනයේ පරිමාව vr. ඊළඟට ගැමා. ඒක දීලා තියෙනවනේ ගැමා r කියලා. ගැමා r වරක් θ. හරිද? ඒ ඔය විදිහටම ලියන්න පුළුවන් ඩෙල්ටා v සත්‍ය කියන එක. සත්‍ය. ඒක කොහොමද? ද්‍රවයේ පරිමාව. ඒක දීලා දෙනවා vg කියලා. sorry vm වරක්. ඒකේ පරිමාව ප්‍රසාරණතාවය කොච්චරද? ගැමා m. ගැමා m වරක් θ. වරක් θ. දැන් මේ දෙක අදිට ගන්න පුළුවන් අපිට එකට. එකෙන් ලියුව හැකි ඩෙල්ටා v භාජනය vr ගැමා r θ සමානයි ඩෙල්ටා v සත්‍ය vm ගැමා m θ. අපේ ඕනේ මොකද්ද? හොයන්න කියන්නේ මොකද්ද? vr බෙදීම vm. එහෙනම් මේ vm එකකට දෙනවා හරියට. vr බෙදීම vm සමානයි ගැමා m බෙදීම ගැමා r. ගැමා m බෙදීම ගැමා r. හරිද? හදාගන්න. හරි. මම කියවනේ අද ගණන් තමයි හදන්නේ කියලා. හරි විශේෂ ගාන. ඊළඟට ඔයගොල්ලෝ හදන්න අපි කලින් හදන්න 11 වෙනි ගාන. වීඩියෝ එක පෝස්ට් කරා. මේක ලියාගෙන වීඩියෝ එක පෝස්ට් කරා. ගාන හැදුවා 11 වෙනි ගාන. හරිද? අදම යන්න. මොකද්ද කියන්නේ 11? රූපයේ පෙන්වා ඇති පරිදි පරිමා ප්‍රසාරණතාවය ගැමා වූ ද්‍රවයක් රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා වූ ද්‍රවයකින් සාදා ඇති නලයක් තුල L0 දිග ඇති ද්‍රව කෙන්දක් සාදයි. උෂ්ණත්වයේ θ ප්‍රමාණයෙන් ඉහළ නැංවුවේ නම් කෙන්දේ දිග වනුයේ. දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ? කේශික නලයක් ඇතුළට රසදිය ප්‍රමාණයක් දාලා තියෙනවා. දැන් ඒක මොකද්ද වෙන්නේ? ඔය කියන මේ පෙන්වලා තියෙන විදිහට හදනවා ද්‍රව කෙන්දක්. හරි? මේක දැන් රසදිය හින්දා මොකද වෙන්නේ? දෙපැත්ත උත්තල වෙනවා. බැරි වෙලාවත් මේක ජලය වගේ වුණා නම් මොකද්ද වෙන්නේ? අවතල ද්‍රව පෘෂ්ඨයක් තමයි ඔය දෙපැත්තේ හැදෙන්නේ. මේක දැන් රසදිය හින්දා උත්තල ද්‍රව පෘෂ්ඨයක් හැදෙනවා. දැන් මේකේ උෂ්ණත්වය වැඩි කරපුවා මොකද්ද වෙන්නේ කියලා අපෙන් අහන්න. හරි මේකේ උෂ්ණත්වය වැඩි කරපුවාම මොකද්ද වෙන්නේ කියලා අපෙන් අහන්න. දැන් එවනම් දැන් හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. දැන් ඕක හදන්න මේ කියන සමීකරණ විතරක් මදි. හරි. අපිට මේකට පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න වෙනවා. කොහොමද? හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. ඔයගොල්ලෝගේ
ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ අර හෝස් තියෙන රබර් හෝස්. හරි. ඔයගොල්ලෝ ගෙදරක් තියෙනවනේ. හරි රබර් හෝස් එකක් ගමු. රබර් හෝස් එකක් ගමු. ඒකේ පොඩි කොටසක් ගන්න. හරිද? පොඩි කොටසක් ගන්න. ඊට පස්සේ මේකට ඉන්ජෙක්ෂන් කට් එකකින් ඇතුළට වතුර විදිනවා. හරි. ඇතුළට වතුර විදිනවා. හරි මේක ඇතුළට වතුර විදිනවා. දැන් මොකද වෙන්නේ? ඒ විදින වතුර ටික ඇවිල්ලා මේක දෙපැත්ත මෙහෙම හැදෙනවා කියලා හිතමු. ඇත්තටම හිටින්නේ නැහැ. වතුර එළියට යනවා. අපි හිතමු මේක ඉතා කුඩා හෝස් එකක්. එතකොට මොකද වෙන්නේ? ජලය මේකේ රැඳෙනවනේ. දැන් මේකේ වතුර ගන්න මොකද වෙන්නේ? මේක මෙහෙම එළියට ගිහිල්ලා තව ටිකක් ලොකු වෙනවා ඒ විදිහට. දෙපැත්තට මෙහෙම ගිහින් ලොකු වෙන එක තමයි වෙන්නේ. හරිද? දැන් මොනම වෙලාවකවත් මේ ද්‍රවයට පුළුවන් වුණාද එයාගේ ද්‍රව කඳේ. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව කඳේ වර්ගඵලය එයාට ඕන විදිහට තියාගන්න. බෑ. එයාට සිද්ධ වුණේ මොකද්ද? මේ හෝස් එකේ තියෙන වර්ගඵලයේ හැටියට එයාගේ දුර හදාගන්න එක. මෙන්න මේ දුර හදාගන්න එක තමයි කරේ. තව වැඩි වෙනවා නම් තව දුර වැඩි කරගන්න වෙනවා. තව අඩු කරනවා නම් තව දුර අඩු කරගන්න වෙනවා. දැන් එයාට සිද්ධ වෙන්නේ එයාගේ දිග අඩු වැඩි කරගන්න. නැතු එයාට පුළුවන් මේ හෝස් එකේ වරස් කර මාර්ගවල මට තව ඉඩ ඕනේ කියලා වැඩි කරගන්න. බෑ. දැන් මේකෙත් ඔය වගේම එකක් තමයි. මේකත් කේජිකයක්. මේකත් කේජිකයක්. කේජික නලයේ විස්කම්භය අණුව මේ ද්‍රවයට සිද්ධ වෙනවා එයාගේ දිග වැඩි අඩු වැඩි කරගන්න. හරි. දැන් මේකේ තියෙන්නේ කේජිකයේ විස්කම්භය නියත නැහැ. එයත් ප්‍රසාරණය වෙනවා. හරි. කේජිකයේ විස්කම්භය නියත නැහැ. එයත් ප්‍රසාරණය වෙනවා. දැන් එහෙනම් අපෙන් ආන්නේ මොනවද මේකේ අවසානයේ සිද්ධ වෙන දේ? අවසානයේ ওই ද්‍රව කෙන්දේ දිග කොච්චරද කියලා අපෙන් අහනවා. බලමු එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා. දැන් අපි ගන්නවා ඔය කියන ගාන මේ විදිහට ආරම්භයේ ඒ ද්‍රව කෙන්දේ දිග L නෝට් කියලා දීලා තියෙනවා. L නෝට්. දැන් ඊට පස්සේ එයාගේ උෂ්ණත්වය වැඩි කරනවා කොච්චරකින්ද? θ ප්‍රමාණය. අපි කියමු මුලින් තිබ්බේ θ නෝට් වල. ඊට පස්සේ උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරපුවාම දේවල් දෙකක් වෙනවා. මෙයාගේ විස්කම්භය වැඩි වෙනවා. මෙයාගේ විස්කම්භය වැඩි වෙනවා. ඒ කියන්නේ හරස්කට වර්ගඵලය වැඩි වෙනවා. ඒ වගේම මොකද වෙන්නේ? ද්‍රවයක් ප්‍රසාරණය වෙනවා. දැන් ද්‍රවයේ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේ ද්‍රවයට සිද්ධ වෙනවා මේ දෙන විස්කම්භයෙන් එයාගේ දිග වෙනස් කරගන්න. අපි කියමු ඒකට L2 කියලා. L2. L2. දැන් මෙයා කියනවා රේඛීය ප්‍රසාරතාවයේ L බලු කාගේද? නලයේ. හරි. නලයේ රේඛීය ප්‍රසාරතාවය ඇල්ෆා. එහෙනම් මේ වර්ගඵලයේ මුලින් තියෙන එක අපි ගමු A1 කියලා. A1. දෙවෙනි අවස්ථාවේ A2. A2. එහෙනම් මේ A1 සහ A2ට බලපානවා මේ ඇල්ෆා. මොනවටද? රේඛීය ප්‍රසාරතාවය විදිහට නෙමෙයි. ක්ෂේත්‍රීය ප්‍රසාරතාවය විදිහට. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලයත් වැඩි වෙනවා A2 දක්වා වැඩි වෙනවා. ඊළඟට ද්‍රවය අපිට දීලා තියෙනවා. එයාගේ පරිමාප ප්‍රසාරතාවය ගැමා කියලා. හරි. පරිමාප ප්‍රසාරතාවය ගැමා කියලා. එහෙනම් ගැමා අණුව වෙනස් වෙනවා. දැන් එහෙනම් දෙවැනි අවස්ථාවේ මේ ද්‍රව කඳේ මම පරිමාව ලියන්නම්. අපි කියමු මේක V2 කියලා. හරි. V2. ආරම්භයේ තිබ්බේ V1 කියලා කියමු. හරිද? දැන් මේකේ පරිමාව කොච්චරද? හරි දෙවන අවස්ථාවේ. දෙවන අවස්ථාවේ V2 සමානයි එයාගේ හරස්කඩ වර්ගඵලය A2 වරක් L2. A2 වරක් L2. අපිට හොයන්න කියන්නේ මේ L2. එහෙනම් අපි හොයන්න ඕනේ මොකද්ද? L2 සමානයි V2 බෙදීම A2. එහෙනම් අපි V2 හොයාගන්න ඕනේ ඔය කියන ද්‍රවයේ පරිමාප ප්‍රසාරතාවය කරලා. ඒ වගේම A2 හොයාගන්න ඕනේ මේ කියන කේශික නලයේ හරස්කඩ වර්ගඵලය මගින්. හරි කේශික නලයේ හරස්කඩ වර්ගඵලය මගින්. දැන් ඕක තමයි වැඩේ වෙන්නේ. අපි බලමු එහෙනම්. මම කියන්නම් මේකට පළවෙනි ප්‍රකාශය. දැන් හොයාගන්න ඕන මොකද්ද? V2යි A2යි. එහෙනම් V2 මම මුලින් හොයලා ඉන්න. ඒකට මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? ද්‍රවය. හරි. ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය. හරි සත්‍ය ප්‍රසාරණය. මට ඕනේ සත්‍යෙටම අර අතර කොච්චරක් තියෙනවද කියලා දැනගන්න. මම ලියනවා
ඩෙල්ටා V වෙන අපිට ඕනේ V2 නේ. V2 සත්‍ය සමානයි V1 වරක් 1 ධන ගැමා සත්‍ය වරක් තීටා. එහෙනම් මෙතනින් එනවා V2 සමානයි V1 අපි කියමු ඒක V1 කියලාම ගත්තානේ V1 වරක් 1 ධන එයාගේ පරිමාප සාධක ගැමා තීටා. ඔන්න V2 ලියාගත්තා. ඒක හරි. ඒක හරි. ඊළඟට තව මොකක්ද ඕනේ? A2 ඕනේ. A2 ලියන්න මොකද්ද සලකන්න ඕනේ? නලයේ ක්ෂේත්‍රීය ප්‍රසාරණය. නලයේ ක්ෂේත්‍රීය ප්‍රසාරණය. නලයේ ක්ෂේත්‍රීය ප්‍රසාරණය. A2 සමානයි A1 වරක් 1 ධන ගැමා තීටා. 1 ධන ගැමා තීටා. A2 සමානයි A1 වරක් 1 ධන ගැමා තීටා. ගැමා නෙවෙයි sorry බීටා. ක්ෂේත්‍රීය ප්‍රසාරණයේ තියෙන්නේ බීටානේ. බීටා. බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක්. හරි වේගයේ ප්‍රසාරණය වගේ දෙගුණයක්. 2 ඇල්ෆා බීටා. ඕනේ නම් ඒ දෙකත් හරි. දැන් මොකක්ද ඕනේ? මේකට ආදේශ කරන්න. හරි. එහෙනම් එකෙන් මට ලියන්න පුළුවන් L2 සමානයි මොකද්ද? L2 සමානයි V2 බෙදීම V1. ඒ කියන්නේ V1 වරක් 1 ධන ගැමා තීටා බෙදීම A2. A1 වරක් 1 ධන 2 ඇල්ෆා තීටා. 1 ධන 2 ඇල්ෆා තීටා. දැන් අපිට ඕන ටිකක් නම් මෙතන ඇවිල්ලා තියෙනවා මේ ගැමා තීටා තියෙනවා ඇල්ෆා තීටා තියෙනවා ওই ටික දත්ත. හැබැයි V1 A1 කියන්නේ අපි දාගත්ත ඒවා. හැබැයි අපිට පුළුවන් V1 රිප්ලේස් කරන්න කොහොමද? මෙයාගේ හරස්කඩ වර්ගඵලය වරක් දිග. මේ දෙකේ ගුණය තියෙන V1 ලැබෙන්නේ. එහෙනම් මම දිනනවා A1 L නෝට් වරක් 1 ධන ගැමා තීටා. ඔය ලියුවේ මොකේද? V1 වෙනුවට. යට තියෙනවා A1 වරක් 1 ධන 2 ඇල්ෆා තීටා. ඒකට ඒක කැපෙනවා. අවසානයේ අපිට එනවා උත්තරේ මොකද්ද? L නෝට් වරක් 1 ධන ගැමා තීටා බෙදීම 1 ධන 2 ඇල්ෆා තීටා. ඉරිදයක් ගන්න ඊට වදී ඔක තමයි අවසාන උත්තරේ. හරිද? ඔන්න නිවැරදි ගණනය කිරීම. හරි ඔක තමයි නිවැරදි ගණනය කිරීම. මේක ටිකක් අමාරු ගැටලුවක්. හැබැයි විසඳිය හැකි පරාසය තියෙන්නේ. වැඩේ තියෙන්නේ මෙන්න මේක හිතාගන්න එක තමයි ප්‍රධානම දේ. මේක තමයි වඩාත්ම වැදගත් ප්‍රකාශය වෙන්නේ. හරි. මේක තමයි වඩාත්ම වැදගත් ප්‍රකාශය වෙන්නේ. මේක ඇතුව මේ මොන දේ තිබ්බත් වැඩක් නැහැ. මේක හිතාගන්න තමයි අපි පුරුදු වෙන්න ඕනේ. හරි මේකට තමයි අපි පුරුදු වෙන්න ඕනේ. මේක හදන්නේ කොහොමද කියලා අපි පුරුදු වෙන එකයි කරන්න ඕනේ. එහෙම නැතුව මේක මේ ටික හදාගෙන මෙතන මේ ටික නැතුව අවසාන උත්තරයක් දක්වා අපිට යන්න බෑ. හරි? එහෙනම් ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. හරිනේ? ලියාගන්න. හරි. ඊළඟට ලියාගන්න මාතෘකාව. හරි. ජලයේ අනියම් ප්‍රසාරණය. ජලයේ අනියම් ප්‍රසාරණය. මොකද්ද මේ අනියම් ප්‍රසාරණය කියලා කියන්නේ? ජලයේ අනියම් ප්‍රසාරණය. අනියම් මම ඒක කියන්න ඕනේ නැහැ. ඒක හොඳටම දන්නවා. අනියම් ප්‍රසාරණය කියන්නේ මොකක්ද එහෙනම්? ජලයේ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාකලාපයෙන් වෙනස් විදිහක දෙයක්. වෙනත් ද්‍රව සැලකුවාම එහෙම දෙයක් පේන්නේ නැහැ. හැබැයි ජලයේ එහෙම වෙනස්කමක් තියෙනවා. හරි. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. හරි. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. ලියාගන්න එන
සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ සිට සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ සිට උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නැංවීමේදී උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නැංවීමේදී ජලයේ පරිමාව සෙන්ටිග්‍රේඩ් අංශක 4 දක්වා අඩු කර ගන්නා අතර සෙන්ටිග්‍රේඩ් අංශක 4 දක්වා අඩු කර ගන්නා අතර ඉන්පසු උෂ්ණත්වවලදී ජලයේ පරිමාව ක්‍රමයෙන් වැඩි වේ. ජලයේ පරිමාව ක්‍රමයෙන් වැඩි වේ. සාමාන්‍ය ද්‍රවයකට වඩා වෙනස් ලෙස සිදුවන මෙම සංසිද්ධිය ජලයේ අනියම් ප්‍රසාරණය ලෙස හැඳින්වේ. මොකද්ද කියන්නේ? ජලය සෙනෙහසක 4 දක්වා එයාගේ පරිමාව ක්‍රමයෙන් අඩු කර ගන්නවා. හැබැයි එතනින් පස්සේ එයාගේ පරිමාව වැඩි වෙනවා. එහෙනම් ජලය සඳහා ද්‍රව අවස්ථාවේදී අවම පරිමාවක් තියෙන්නේ සෙනෙහසක 4දී. බිඳුවේදී නෙවෙයි. සාමාන්‍ය ද්‍රවයක් කොහොමද වෙන්නේ? බිඳුවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් මෙහෙම ඒකාකාරව වැඩි වෙගෙන යන එක. හැබැයි ජලයේ එහෙම නැහැ. එයාට බිඳුවේදී නෙවෙයි අවම පරිමාවක් තියෙන්නේ. සෙන්ටිග්‍රේඩ් 4දී. ඇයි මෙහෙම වෙන්නේ? ජලයේ ස්පටික හැදෙනකොට, සහ ඒවා විනාශ වෙනකොට, බිඳුවට කලින් තියෙන මොකද්ද? සෙන්ටිග්‍රේඩ් බිඳුවට කලින් අයිස් නේ තියෙන්නේ. අයිස් වල ස්පටික ස්වරූපය වෙනස් වෙනකොට, මේ කාල පරාසය තුල තමයි සිද්ධ වෙන්නේ. මේ උෂ්ණත්ව පරාසය තුල බිඳුවේදී එකපාරට එනකොට හැබැයි එකපාරට ඒ සිද්ධිය වෙන්නේ නැහැ. එයාගේ අණුක ස්වරූපයේ පොඩි වෙනස්කම් වල ලක් වෙනවා. ඒකට එකපාරට මෙයාට ලොකු පොඩි වෙන්න හැකියාවක් නැහැ. ඒතර මොකද වෙන්නේ? මෙන්න මේ උෂ්ණත්ව පරාසය තුළ මෙයාගේ පරිමාව එකපාරට අඩු වෙනවා. ඊට පස්සේ වැඩි වෙනවා. මේක තමයි සිද්ධ වෙන්නේ. අපි ගත්තොත් එහෙනම් ඝනත්වය කියන එක. මොකක්ද එක්ක වෙන උෂ්ණත්වයත් එක්ක ඝනත්වය කියන සාධකය ගත්තොත්. ඝනත්වය මොකද වෙන්නේ? සෙන්ටිග්‍රේඩ් 4දී ඝනත්වය සඳහා උපරිම අගයක් තියෙනවා. අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. පරිමාව අවම වෙද්දී මෙයා උපරිම වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ওই ප්‍රස්තාරයේ අනිත් පද තමයි ඝනත්වය සඳහා තියෙන්නේ. හරි. ඒක උපරිම අගයක් තියෙන්නේ මෙන්න මෙතන. සෙන්ටිග්‍රේඩ් 4දී. හරි. ওই ප්‍රස්තාර දෙක ඇඳගන්න. අඳගෙන ඉවරද? බලන්න 17 වෙනි ගාන. 17 1991 MCQ 10 වෙනි ගාන 17.
උෂ්ණත්වය සිම්පල් T සමග ජලයේ ඝනත්වය වෙනස් වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ පහත පෙන්වා ඇති කුමන ප්‍රස්ථාරයෙන්ද? හරි උෂ්ණත්වය සමග ජලයේ ඝනත්වය ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය අහන්නේ. මේ ප්‍රස්ථාරය මොකේද පෙන්වන්නේ? අංක 2. හරි. අංක 2 ප්‍රස්ථාරය පෙන්නනවා. මොකද්ද? මේ කියන අවස්ථාව. හරි. එවනම් අදට මේ මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ද්‍රව හරි ද්‍රව උෂ්ණත්වමාන බෙද. ඒ කියන්නේ මධ්‍යසාර භාවිත කරලා ඊට පස්සේ රසදිය පාවිච්චි කරලා හදන උෂ්ණත්වමාන ගැන. හරි ද්‍රව වීදුරු උෂ්ණත්වමාන කියලා කියන්නේ. හරි. ඒව ගැන ඊළඟ සතියේ කතා කරනවා. ඊළඟට ඒ කොටස බොහොම ලොකු කොටසක් නෙවෙයි සාමාන්‍ය පොඩි කොටසක්. ඊට පස්සේ අපි ඊළඟ කොටස හරි මොනවද? වායු වල ප්‍රසාරණය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එමනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරියට වැඩ කරන්න. හරි. මේකෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න. ඔයගොල්ලෝ මේවා කරනවට අමතරව තව ඔයගොල්ලන්ට පේපර් කරන්න ඕනේ, පාස් පේපර්ස් කරන්න ඕනේ. ඊළඟට තියෙන මේ වෙනත් මේ එදා ක්ලාස් වල වැඩ කරන්න ඕනේ. ඒවා සියලු දේ නිවැරදිව කරගන්න. මේ අවුරුද්දේ තමයි ඔයගොල්ලන්ට විභාගය අනිවාර්යයෙන් තියෙන්නේ. ඒතකොට මේ පටන් ගත්ත අලුත් අවුරුද්ද හොඳට ඉවර කරගන්න හරියට මුලින් ඉඳන් වැඩ කරන්න. හරි. පටන් ගත්ත අවුරුද්ද ගෙනා ගන්න අවුරුද්දක් බවට පත් කරගන්න එපා. එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රාර්ථනා කරන්නේ නිදි නොලබන වැඩ කරවන අලුත් අවුරුද්දක් වේවා කියලා. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.